චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කාමානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද පොසොන් පුර 15ක් පොහොය දවස ඓතිහාසික ශ්‍රී දන්ස්ටා ධාතු මන්දිරයේ සිට මේ උතුම් ධර්ම දේශනාව අද පොසොන් පුර 15ක් පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන්නේ. ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට බෞද්ධ වුණ අපට ඉතාමත්ම වැදගත් ඓතිහාසික දිනයක් අද දවස. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණි තලයට මේ බුදුදහම සහිත අපේ මේ සංස්කෘතිය දායාද කරපු දිනයයි අද දවස. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණි තලයට වැඩම වීමෙන් පස්සේ අද අපි මේ ඉගෙන ගන්න සියලු ධර්ම කාරණා, අපේ සංස්කෘතිය, අපේ ආර්ථිකය, සමාජයේ සියලු දේවල් පෝෂණය ලැබුවේ, ඒ අඩිතාලම සැකසුනේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දෙරණට වැඩම වීමෙන් පස්සේ. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ පිහිටීම සිදුවන්නේත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. කෙනෙක් පැවිදි වන විදිහ බණ්ඩුක උපාසක සසුන්ගත කරලා පැවිදි ජීවිතයට ඇතුළත් කරන ආකාරයේ ගිහි කෙනෙකු, ඒ වගේම සුමන සාමණේරයන් උපසම්පදා සීලයේ පිහිටලා ශාසනයේ දායාද ලබා දීම, සම්බුද්ධ ශාසනයේ පිහිටවීම මූලිකත්වයෙන් සිදු කරන්නේ, මූලිකවම සිදු කරන්නේ පොසොන් පුර 15ක් පොහොය දවසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පැමිණුණාට පස්සේ. මේ කියන ජාතික, ආගමික, ශාසනික සියලු කාර්යයන්හි අපේ මූලාරම්භයේ සිදුවෙච්ච මේ ඓතිහාසික පොසොන් පුර 15ක් පොහොය දවස ලාංකීය ජනතාව විදිහට ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් අද ලෝකයේම වෙලාගෙන තිබෙන මේ කොරෝනා වසංගතයත් සමග අපේ සදහැටි හැම කෙනෙක්ම Tamanගේ නිවෙස් වලට වෙලා ඉඳගෙන අෂ්ටාංග උපෝසථ සීලයේ සමාදන් වෙලා මේ ධර්මානුශාසනා Tamanගේ නිවසේ ඉඳන් ශ්‍රවණය කරනවා ඇති. මේ ධර්මානුශාසනාවත් ඓතිහාසික ශ්‍රී දන්ස්ටා ධාතු මන්දිරයේ උතුම් දළදා වහන්සේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා කියන අදහසින් අපි කවුරුත් වන්දනාමාන කරන දන්ස්ටා ධාතු මන්දිරයේ ඉඳන් මේ ධර්මානුශාසනාව ඔබ වෙත දේශනා කරන්න. අද මාගේ මාතෘකාව කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයකට අනුව කාරණා කීපයක් ඔබට එකතු කරන්නට. ඔබ දන්නවා චුල්ලකම්ම විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වුණ සුභමානවකට. ඒ සූත්‍රය දේශනා කරන්නට හේතුව තෝදෙය්‍ය බ්‍රාහ්මණයා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් තිබුච්ච 80 කෝටියක් ධනෙ තිබුණ මහා ධන කුවේරෙක්. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙම බුදුහාමුදුරුවෝ තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ නිවසට එන අවස්ථාවල තෝදෙය්‍ය බ්‍රාහ්මණයා කවදාවත් බුදුරජාණන් වහන්සේට යමක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව දැක්කේ වැරදි ආකල්ප වලින් යුක්තවයි හැම වෙලාවෙම මාන්නෙන් උදම් වෙලා හිටපු කෙනෙක් තමයි තෝදෙය්‍ය බ්‍රාහ්මණයා. මේ නිවසට එනකොට බුදුහාමුදුරුවෝ ඒ අසලින් වැඩම කරනකොට ඔය මුඩු මහාන ශ්‍රමණයාට යමක් දීමෙන් ඇති ඵලය කුමක්ද? කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ බුදුහාමුදුරුවෝ නිවස ගාවින් වැඩියත් ඒ වගේ අර මිත්‍යා දෘෂ්ටික අදහස් තමයි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ මුවින් පිට වුනේ. මෙහෙම 80 කෙලක් ධනෙ තිබුණ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා තමන්ට හිටපු එකම පුතා තමයි සුභමානවක. සුභමානවක ගෙනල්ලා අවවාද කරන්නේ සඳුන් කෑල්ල ගල ගන්න ඉවර වෙලා යනවා වගේ මේ ධනය වියදම් කරොත් ඉවර වෙනවා නැති වෙලා යනවා. ඒ නිසා මේවා ඉවර කරන්න එපා, ගන්න එපා. ප්‍රයෝජනයක් ගන්න එපා කියන එක තමයි, එකතු කරන්න කියන එක තමයි තමන්ගේ පුතාට දීපු අවවාදය. මෙහෙම ජීවත් වෙලා තෝදෙය්‍ය බ්‍රාහ්මණයා අපි හැමෝම මොන විදිහේ අදහස් සුදහස් තිබුණත් මේ ජීවිතේ හැමදාම පවත්වන්න පුළුවන් කමක් නැහැනේ පින්නතුනි. තෝදෙය්‍ය බ්‍රාහ්මණයාත් කොච්චර ධනෙ තිබුණත් 80 කෙලක් ධනෙ තිබුණට තෝදෙය්‍ය බ්‍රාහ්මණයාත් මැරුණා. අදත් එහෙම සමාජයේ ඔබ දකිනවා අද කොච්චර ධනෙ තිබුණත් බල පුළුවන්කාරකම් තිබුණත් අද මේ තියෙන සාධකේ ඔබට පේනවා මුළු ලෝකෙම වෙලාගෙන ඉන්න මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අද ඉන්න මිනිස්සයා හෙට ජීවිතේ නැති වෙනවා. ගෙනාපු ආයශය විඳලා ජීවිතේ මැරෙන කියන තැනටපත් වෙනවා. තෝදෙය්‍ය බ්‍රාහ්මණයත් මැරුණා. මැරිලා ඒ ගෙදරම බැල්ලියකගේ කුසේ තමයි ඉපදෙන්නේ. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මේ ගෙදරම මේ බැල්ලියගේ කුසේ ඉපදුනාට පස්සේ සුභමානවක තමන්ගේ පුතා මේ බලු පැටියා ගෙනල්ලා ගෙදර ආදරෙන් ඇති කරනවා. කොහොමත් අපි මිනිස්සු විදිහට අපි සත්තුන්න බොහොම කරුණාවෙන් දයාවෙන් තමන්ගේ නිවසේ ඉන්න කෙනාට බොහොම ගෞරවයෙන් ආදරයෙන් සලකනවා. තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රයා සුභමානවකත් මේ බලු පැටියා සුරතලයට හදන්නේ. කන්න බොන්න දෙනවා, බොහොම ආදරයෙන් සලකලා. අද නම් ඉතින් බල්ව පෝෂණය කරන්නේ ගෙවල් වල බොහොම ධනයක් වියදම් කරලා කොට්ට මෙට්ට පවා දීලා ඊටාම හොඳට හදනවනේ නේද? ඒකත් පෙර සංසාරේ වාසනාවක්. මේ සූත්‍රයේ ධර්මයේ කරුණ උගන්වනකොට ඔබට තේරෙයි කර්මයේ කොච්චර ප්‍රබලද අපිට අපේ ජීවිතවල සාර්ථකත්වයට සහ අසාර්ථකත්වයට. නිසා මේ සුභමානවක මෙහෙම ඇති කරන මේ බලු පැටියා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙනේ මේ පින්නතුනි. බුදුහාමුදුරුවෝ මේ නිවස අසලින් වැඩම කරනවා. බුදුහාමුදුරුවෝ දකින්නකොටම මේ බලු පැටියා බුදුහාමුදුරුවන්ට බුරාගෙන එනවා. බුරාගෙන එනකොට බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්නේ මොකක්ද? උතුම් මනුස්ස ජීවිතේ ලැබලා තියෙද්දිත් මට බුරවුවා. දැන් මේ බලු ආත්ම භාවයේ ලැබලා තියෙනකොට බුරණ එක අහන්න දෙයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා. මේ බලු පැටියාට මේක තේරුණා. ගිහිල්ලා බලු පැටියා ලැජ්ජාව එකක් බුදුහාමුදුරුවෝ මම බල්ලෙක් වෙලා ඉපදිනා ඉන්නවා කියලා දැනගෙන කියන මේ සංකල්පයේ හොඳටම අර බලු පැටියා තේරුම් අරගෙන ගිහින් කුස්සියේ අලු ගොඩ ASCII නිදව්වයි කියලයි සඳහන් වෙන්නේ. දැන් අද ගෙවල් වල ලිෆ්ට් තියනවද දන්නේ නැහනේ. අලු ගොඩක් ASCII බල්ලෙකුට බුදියන්න. අපි වෙනස් වෙලා ගොඩක් දේවල්.
ඉතින් මේ ත්‍රිපිටකයේ සඳහන් වන මේ කතා ප්‍රවෘත්ති අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරලා තියෙන මේවා එදා තිබුණ පරිසරයත් එක්ක සමාජයේ ගැමි පරිසරයත් එක්ක තමයි ගොඩාක් දේවල් කරුණු ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න. ඉතින් මෙහෙම නිවසේ හිටපු සේවය කරන සේවකයෙක් මේක දැකලා මේ සිදුවීම සුබමානවකට කියනවා මේ ඔබේ තාත්තා තමයි මේ බලු පැටියා වෙලා ඉපදිලා ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා කියලා මේ සේවකයා සුබමානවකට කියනවා. සුබමානවකට හරියට හිතට වේදනාවක්. දැන් ඔබ හිතලා බලන්න ඔබේ තාත්තා හරි ඔබේ අම්මා හරි ඔබේ සහෝදරයෙක් හරි මැරුණට පස්සේ එයා බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා. එහෙම නැත්නම් වෙනස් සත්වයක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා Tamanට කිව්වොත් Tamanට කොච්චර හිතට දුකක් වේදනාවක් ඇති වෙනවද? ඒක ස්වභාවයක්. ඉතින් සුබමානවක හිතනවා දැන් මගේ තාත්තා මේ බලු පැටියෙක් බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ මේක කියන්නේ නැත්තේ තරහට. මොකද බුදුහාරෝ ජීවමාන කාලේ අපේ තාත්තා කිසිම දෙයක් දුන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ නිවසට එනකොට බුදුහාමුදුරුවන්ට සැලකුවේ නැහැ. ඒ නිසා මේක නිකන් බුදුහාමුදුරුවෝ අපිට නිඳා කරන්න, අපිට අපහාස කරන්න තමයි මේක අපේ ගෙදර මේ සේවකයා ඉදිරියේ කියන්නේ නැත්තේ කියලා හිතනවා. හිතලා බුදුහාමුදුරුවෝ ගාවට යනවා සුබමානවක මේක බුදුහාමුදුරුවන්ගෙන්ම අහලා දැනගන්න ඕනේ. එහෙම කොහොමද අපේ තාත්තා බලු පැටියෙක් බල්ලෙක් වෙලා ඉපදුනේ කියලා. බුදුහාමුදුරුවෝ ගාවට ගියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද අපේ තාත්තාම මේ බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවද කියලා කියන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ බොහොම කරුණා මෛත්‍රියෙන් සුබමානවකට කියලා දෙනවා මම ඔබට අපහාස කරන්න ඔබේ පවුලට නිඳා කරන්න නෙවෙයි මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා ඔබගේ පියා ජීවතුන් අතර ඉන්න කාලේ මිනිස්සෙක් වෙලා ඉන්නකොටත් මට මේ ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් ලබා ගත්තේ නැහැ. එතුමාගේ තිබුණ ඒ කල් ක්‍රියාව ක්‍රියාදාමයේ නිසා එතුමා මැරිලා ගිහින් දැන් බලු පැටියෙක් බල්ලෙක් වෙලා ඉපදිලා ඔබ ගාවම ඇති දැඩි වෙනවා. ඔබ හොඳට ආදරෙන් කරුණාවෙන් පෝෂණය කරනවා. ඒක එක පෙර බැඳීම. ඊළඟට ඔබට ඔබේ තාත්තමයි කියලා හඳුනා ගන්න. ඔබ ගිහින් මෙන්න මේ කාරණා ඉටු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සුබමානවකට තාත්තා හඳුනා ගන්න ක්‍රම ටිකක් කියලා දෙනවා. ගෙදර යන්න, ගිහිල්ලා මේ බලු පැටියට හොඳට කිරිබතක් හදලා කන්න දෙන්න. හොඳට ඔළුව අතගාලා තාත්තේ ඔබ ජීවතුන් අතර ඉද්දි මටත් නොදීපු නොපෙන්නපු දීපල වස්තුව මේ මහ පොළොව යට නිවසේ තැන් තැන් වල සංගවලා තියෙනවා. ඒවා මට පෙන්නලා දෙන්න. සුබමානවක බොහොම දැන් මෙහෙම කියනකොට අපේ අයත් හරි කලබල වෙනවනේ. අපේ අයත් ඒවා ඉටු කරගන්න. අපි ඉතින් ගොඩාක් අය නොපෙනෙන දේවල් එක්ක සමාජයේ අද ජීවත් වෙනවනේ. කොහේ හරි ඔන්න අතන වස්තුව තියෙනවා මෙතන වස්තුව තියෙනවා කිව්වොත් බුදු පිළිමේ හරි කමක් නැහැ කඩලා ගන්න සමාජයක් නේද? නේද? ඒ තරමට මිනිස්සුන්ගේ හිත සකස් වෙලා තියෙනවා. ඉතින් සුබමානවක තමන්ගේ gedara තියෙන දෙයක් නේ දැන් මේ බලන්න කිව්වේ. ගිහිල්ලා අර සුරතලයට හදන බලු පැටියට හොඳට කවලා පොවලා ගිහින් කියනවා බොහොම කරුණාවෙන් ඔබ සංගවලා තියෙන දෙයක් තියෙනවා නම් වස්තුව මට පෙන්වන්න. දැන් මේ බලු පැටියක් ගොරවලා නමුත් දැන් පුතත් මාව දැනගෙන ඉන්නේ කියන මේ අවබෝධය කියන්න බැරි වුණාට තේරුම් අරගත්තා. ස්ථාන 3කට ගිහිල්ලා නිවසේ වලල්ලා තිබුණ සම්පත් වටිනා දේවල් ආභරණ කාසි වගේ මේ වටිනා දේවල් පෙන්නනවා. හාරලා බලපුවාම ඒ තැන්වල තිබුණා. සුබ දැන් තේරුම් ගත්තා අවබෝධ කරගත්තා තාත්තම තමයි මේ ඉන්නේ. මෙයාට වැටහුණා. නැවත බුදුහාමුදුරුවෝ ගාවට දුවගෙන ගියා. ස්වාමීනි ඔබ වහන්සේ කියපු දේ විදිහටම හරි. ඔබ වහන්සේ ප්‍රකාශ කරපු ඒ සියලු තොරතුරු නිවැරදි.
ස්වාමීනි කොහොමද එහෙම වෙන්නේ කියලා මෙයා බුදුහාමුදුරන්ගේ කරුණ විමසනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න මේක සාධකයක් කරගන්නවා. සුබ මානවකයා අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ කරුණ දේශනා කරනවා. ක්‍රියාව තමන් මේ ජීවිත කාලයේ සිදු කරන ක්‍රියාව අනුව කාර්යයන් අනුව තමයි තමන්ගේ ඊළඟ ආත්ම භාවයේ සිදු කරන උස් පහත් ගති පැවතුම් තීරණය වෙන්නේ. අපි බලමු ධර්ම කාරණාත් එක්ක අපේ ජීවිතවල කොහොමද එහෙම දේවල් අපිට ලැබිලා තියෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ බලන්න අපි හිතලා බලමු දැන් අපි දුර්ලභ ජීවිතයක් නෙමේ ලබලා තියෙන්නේ මනුෂ්‍යාත්ම භාවය. ඒ මනුෂ්‍ය ආත්ම භාවය කොයිතරම් වටිනවද අපිට? පෙර පිං සිදු කරලා තිබුණ නිසා. සත්වයන් අතර මනුෂ්‍යයා කියලා කියන්නේ සාමාන්‍ය සත්වයක් නෙවෙයිනේ. දැන් අපි තිරිසන්ගත සත්වයේ අතර විවිධ අපිට නොපෙනෙන සත්තු ඉන්නවා, පෙනෙන සත්තු ඉන්නවා නේද? ගොඩබිම ජීවත් වෙන, දියේ ජීවත් වෙන මේ ආදී වශයෙන් සත්තු කොයිතරම් ඉන්නවද? මේ විවිධ සත්ව වර්ග අපිට දකින්න තියෙනවා. ඒකෙත් මිනිස්යා ගමුකෝ අපි. දැන් අපි කතා කරන්නේ මනුෂ්‍ය ජීවිතය ගැනනේ. ඒ මනුෂ්‍ය ජීවිතේ බලන්න කොයිතරම් විෂමතාවයන් තියෙනවද? බෙදීම් තියෙනවද? සමහරු දුප්පත්, සමහරු පොහොසත්. සමහරු දුප්පත් පොහොසත් උනත් සමහරුන්ට මේ සම්පූර්ණ ශරීරයේ ඔන්න එක්ක සමහරට ඇස් නැහැ. සමහරුන්ට කන් ඇහෙන්නේ නැහැ. සමහරුන්ට අත් කොර කකුල නැහැ. ওই විවිධ අංග විකල තත්ත්වයන් තියෙනවා. ජීවත් වෙන්න ගත්තාම සමහර අයට ලොකු නිවාස තියෙනවා. සමහර අයට පැල්පත් තියෙනවා. සමහර අයට ඉඳ හිටින්නත් නැහැ. දැන් මේ සමාජයේ දකින්න දේනේ අපි. මෙහෙම උත්පහත් ගති තියෙනවා. සමහරු ඉන්නවා හොඳට ඉගෙන ගන්න පුළුවන්. සමහරුන්ට ඉගෙන ගන්න බෑ. සමහරුන්ට අඩුම තරමේ ඛණ්ඩ දෙන එක ඛණ්ඩවත් සිත් ක්‍රමේ දන්නේ නැහැ. අද සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා මේ ඛණ්ඩ දන්නේ නැති අයත් ඉන්නවා. හැබැයි බොණ්ඩ දන්න අය නම් ගොඩාක් ඉන්නවා. විවිධ පාන වර්ග පානය කරමින් මත් වෙලා සමාජයේ විනාශ වෙන අයත් ඉන්නවා. ඒවටත් හේතු සාධක තියෙන්න පුළුවන්. මේ විෂමතාවයන් වලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුබමානවකට තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ මේ කතාවත් අරමුණු කරගෙන මේ සියල්ලම සිද්ධ වෙන්නේ කර්මය තුලින්. අපි සිදු කරන ජීවත් වෙන අපේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වෙන ක්‍රමයේ අනුව තමයි ඊළඟ ආත්ම භාවයේ අපේ ජීවිත සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහිදී පළවෙනියෙන් බුදුහාමුදුරුවෝ මේ සුබමානවකට පෙන්නලා දෙනවා අපි ජීවිතේ සමහර අය අඩු ආයුෂයෙන් මැරෙනවා. ඔබ දැන් දැකලා ඇතිනේ. විවිධ විදිහට මිනිස්සු ඉන්නවා සමහර වෙලාවට අම්මගේ කුසේදිම දරු කලල නැති වෙලා යනවා. ඒ වගේම තමයි මේ ලෝකේ හට ගන්නකොටම අම්මගේ කුසෙන් මේ ලෝකේ බිහි වෙනකොටමත් සමහර අය මැරෙනවා. ටික කාලයක් ජීවත් වෙලා මැරෙනවා. තරුණ විය, ළමා විය මේ ආදී වශයෙන් ඔබ අද නොඑක් විදිහට දකිනවා. දැන් මේ දවස්වලම ඔබ හිතන්න ගොඩක් මරණයත් එක්ක කොච්චර බයේ ජීවත් වෙනවද අපි? අපිට එහෙම කාලයක් අපි කවුරුත් හිතවුවද අපිට එහෙම ඒවි කියලා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අඩු ආයුෂයෙන් මිනිස්සු මැරෙන්න හේතු වෙන කාරණයක් තියෙනවා. වැඩි ආයුෂයක් වින්දනය කරලා ජීවිතේ නැති කරගන්න නැති වෙලා යන්නත් ඉවර කරන්නත් ඒකට හේතුවක් තියෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ වඩාත් වැදගත්ම කාරණය විදිහට මෙතෙන්දී දක්වන්නේ මිනිස්සෙක් ඉපදිලා එයාගේ උස්පහත් ගති දක්වන තැනදී ජීවිතේ අඩු ආයුෂයෙන් මැරෙනවා නම් ගැහණියෙක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, කවුරුත් අඩු ආයුෂයකින් මැරෙනවා නම් ඒකට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ
එයා සසර ගමනේ කරපු දෙයක් තියෙනවා. ඒ තමයි රෞද්‍ර චේතනාවෙන්. අපි කියනවා ඒකට රෞද්‍ර කියන වචනේ කියන්නේ මහා ගොරෝසු දරුණු හිත් වලින් ඉන්න අය දරුණු වැඩනේ කරන්නේ. මොලොක් කරුණා මෛත්‍රී හිත් තියෙන මිනිස්සු දරුණු වැඩ කරන්නේ නැහැනේ. නේද? හිත දැඩි කරගෙන කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ අතින් සත්ව ඝාතනය කරන්න. කොහොමද අපි හිත හදාගන්නේ එතෙන්? ඒකත් හිතෙන වෙන්න ඕන. තමහර අය ඉන්නවා පරිම ඒ තැනට යනවා කියලා කියන්නේ තමන්ගේ අම්මා මරණ තැන් තියෙනවා. තමන්ගේ තාත්තා මරණ තැන් තියෙනවා. ඔබට දකින්න ඇති පහුගිය දවස්වල තමන් එක්ක ආදරෙන් හිටපු අනියම් සම්බන්ධතාවයක් තිබිච්ච කෙනෙකුගේ බෙල්ල කපලා ගමන් මල්ලේ දාගෙන ඒ කෙනා තමන්ගේ කරේ එල්ලගෙන එන්න කොයිතරම් කඳ විතරක් බෑග් එක්ක පටවගෙන එන්න තරම් අද සමාජයේ අපි දකින්නවනේ සිදුවීම් නේද? එහෙම මරන්න කොයිතරම් දරුණු හිතක් තියෙන්න ඕනද? අන්න එහෙම දරුණු හිත් වලින් අනිත් අය නැසීමේ අනිත් අයට අවැඩ කිරීමේ චේතනාවෙන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු මැරිලා ගියන් පස්සේ නිරයට යනවාමයි. නිරයට යන්න අපි කැමතිද? අපි කැමති නෑ. නිරය නීරසයි. විඳින්න අමාරුයි. එහෙම වුණත් නිරයේ උත්පත්තිය ලැබෙනවා. එක සැරයක්ද? නෑ. ආත්ම ගණනාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ යන නිරයේ ඉපදිලා නැති වුණොත් යම් හෝ පුංචි දෙයකින් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත් එයා ඒ මනුෂ්‍ය ආත්ම භාවයේ එයාගේ කෙටි ආයුෂයක් තමයි ලැබෙන්නේ. දිගාසිරි ලබන්න ලැබෙන්නේ නැහැ. දීර්ඝ ආයුෂයක් ලැබෙන්න එයාට හේතු වෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත තමයි දිගාසිරි ලබන්න තියෙන හොඳම දේ රෞද්‍ර ගති පැවතුම් නැති බොහෝම කරුණා මෛත්‍රියෙන් ජීවත් වෙන කිසිම කෙනෙකුට මරණ චේතනාව තියා අඩුම තරමේ ගහ බැන ගන්නවත් මිනිහෙකුට හිංසා කරන්නේ නැතිව සතෙකුට හිංසා කරන්නේ නැතිව මෙතෙන්දි හරීම වැදගත්. අද පරිසරයේ ගොඩාක් විනාශ කරනවනේ මිනිස්සු. තමන්ට සෙවන දෙන ගහ, තමන්ට ඵලය දෙන ගහ, තමන්ට නොයෙක් විදිහට ආහාර ගන්න පුළුවන් විදිහට වැඩෙන ගහ සමහරලට හිතක් පපුවක් නැතිව මිනිස්සු ඒ ගස් විනාශ කරලා මේ මුළු මහත් පරිසරයම නැති කරලා දානවා. ඔය වගේ මිනිස්සුන්ට වෙන්නේ මේ කියන කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරන තැන ටික කාලයයි ජීවත් වෙන්න පුළුවන්. කෙටි ආයුෂ ලැබෙන්නේ. අන්න අර විෂමතාවයේ බුදුහාමුදුරු කියන මේ උස් පහත් ගතිවල මිනිස්සු අඩු වයසින් මැරෙන එකට හේතු. ඒ නිසා දරුණු හිත් නැතිව අනිත් අය විනාශ කරන්නේ නැතිව කටයුතු කරනවා නම් ඒ කෙනාට දිගාසිරි ලබන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි හදා ගන්න ඕන දෙයක් තමයි ඔය ඒ කාරණේදී අපි ලැජ්ජා බය දෙක අපේ ජීවිත තුළ තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? ලැජ්ජා බය කියන්නේ හිරියොතප්. බුදුදහමේ උගන්වනවානේ හිරියොතප් කියලා. මොකටද ලැජ්ජා බය? පවට අනිත් අය නසන්න බය තිබුණා නම් පවට බය තිබුණා නම් අපි අනිත් අය නසන්නේ නැහැ. සතෙක් අඩුම තරමේ එහෙම හිත හදන කෙනා කෘමියෙක්වත් විනාශ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලැජ්ජා බය ඇතිව සතුන් කෙරෙහි බොහොම හිතානුකම්පීව මනුස්ස ප්‍රජාව විතරක් නෙවෙයි මේ ගහකොළ මේ සතා සිව්පාවා හැම කෙනෙක් කෙරෙහිම බොහොම හිතවත්ව බොහොම කරුණාවෙන් කටයුතු කරන කෙනා සංසාර ගමනේ දීර්ඝායස විඳින්න ලැබෙනවා. දිගාසිරි ඕනනේ පින්නතුනි. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නවත් අපිට ජීවත් වෙන්න ඕනනේ කාලයක්. අපි මේ මනුස්ස ජීවිතේම ලබන්න ඕනනේ. සසර කෙටි කරගන්න මේ ධර්ම මාර්ග එක ආත්මයකදී පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පූර්ණේ කළා නේද? ඉතින් ඔබ මම අපි කවුරුත් බුදුදහමේ හඳුන්වන විදිහට බෝධිසත්වෙක්. අපි පෙරුම් දම් පුරන කෙනෙක් මේ සසර කෙටි කරන්නේ. එතකොට අපි හැමෝම හඳුන්වන්නේ බෝධිසත්වෙක් විදිහට.
ඒ බෝධිසත්වයෝ රෞද්‍ර චේතනා තියෙන කෙනෙක්. අනිත් අය නසන චේතනා තියෙන කෙනෙක් වෙන්න බෑ. අනිත් අය විනාශ කරන චේතනා තියෙන කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒක මේ පොසොන් පුර 15ක් පොහොය දවසේ හොඳට හිතට ගන්න සසර දිගාසිරි ලබන්න හේතු වෙන කාරණයක් ඒක. ඉතින් ඒ වගේ ඉවත් වීම. ඉතින් ඒ නිසා ඒක ඊටාම වැදගත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුබ මානවකට ඊටාම වැදගත් කාරණයක් තමයි ඊළඟ එක. අපි හැමදාම රෝග පීඩා වලට ලක් වෙලා ජීවත් වෙන පිරිස් සමාජයේ ඉන්නේ. අපි දකිනවා නිදංගත රෝග තියෙනවා. විවිධ දැන් අද තියෙන මේ කොරෝනා වසංගතේ පමණක් නෙවෙයි. ඒක අද අපිට දකින්නත් අමාරුයි. කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සු බොහෝ රෝහල් වල විවිධ වෛද්‍ය ප්‍රතිකාර ගන්න තැන්වල පෞද්ගලික ආයතනවල අද බොහෝ අඩුයි කට්ටිය රෝගීන් දකින්න. පහුගිය කාලවල නම් මේ කොරෝනා ව්‍යසනය එන්න පෙර මිනිස්සු ඉතින් විවිධ රෝග බාධ වලට ගිහිල්ලා බෙහෙත් හේත් ගන්න දවසේම කටයුතු කරන තැන් දකින්න තිබුණා. ඇයි මේ රෝග පීඩා අපිට නිතර ඇති වෙන්නේ? රෝග පීඩා වලින් පෙළෙන්නේ ඇයි අපි? අපි එහෙම විෂමතාවයක් තියෙනවා. සමහරු නිරෝගිමත්. සමහර ඔබ දන්නවා ශාසනය උගන්වන බක්කුල මහරහතන් වහන්සේට කිවිහුමක්වත් ගියේ නැහැ. නිරෝගිමත් භික්ෂූන් අතර අගතනතුර දැරුවේ බක්කුල මහරහතන් වහන්සේ. ඉතින් එහෙම ඉන්න අයත් දකින්න අපිට තියෙනවා. මම නම් හිතන්නේ අද සමාජයේ කවුරුත් එහෙම අපිට දකින්න ඉන්නවද කියලා. නේද? ඉතින් ඒ රෝගී තත්වයන් වලටපත් වෙන්නත් අපේ මේ ජීවිතේ අපි සිදු කරන යම් ක්‍රියාදාමයන් හේතු වෙනවා. ඒක සසරට හේතු වෙනවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි මේ මනුෂ්‍ය ජීවිතේ ඒවා සකසා ගන්න ඕන කියලා. නිරෝගිමත් කෙනෙක් විදිහට ඉන්න සසර පුළුවන්කම ඇති කරගන්න කියලා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිතර රෝගාබාධ වලට ලක් වෙන්න හේතු වෙන කාරණයක් තමයි රෝගී වෙලා ඉන්න වෙනවා කියන එකට හේතු වෙන කාරණේ තමයි දැන් අපි නොයෙක් විදිහට හිත යොමු කරලා සමහර සිදුවීම් වලදී මිනිසුත් එක්ක ගහ ගන්න යනවා නේද? ගහ ගන්නකොට අතින් පයින් ගහනවා. සමහරු ඉතින් ශක්තිය පෙන්වන්නට තෑ මට පුළුවන් ගහන්න කියලා ඉතින් අතින් ගහනවා, පයින් ගහනවා, විවිධ දේවල් කරනවා. යාළුවොත් එක්ක වෙන්න පුළුවන්, අඬදබරවලදී වෙන්න පුළුවන්. ඒ වෙලාවේ හිත ඇති වෙන්නේ මේ සතුටින් ගහ ගන්නවද කවුද? විනෝදෙට නම් ඉතින් එහෙම ගහ ගන්නව ඇති. හැබැයි කාට හරි රිදවන්න, කාට හරි හිංසා කරන්න කවුරුත් මේ කරුණා මෛත්‍රියෙන් ගහනවද? නෑ. දෙන්නම් බෑ කියලා ඒ මිනිස්යාට රිදවන්න, ශරීරයට රිදවන්නේ Tamange අතින් එක්ක ගහයි, එක්ක පයින් ගහයි, එක්ක දඩු මුගුරු පොල්ලක් භාවිතා කරයි. එහෙම නැත්නම් යකඩයක් භාවිතා කරයි. මොකක් හරි ආයුධයකින් සමහරලාට ගහනවා, තලනවා, පෙළනවා. ඔබ පොඩ්ඩක්වත් හිතුවද එහෙම ගහනකොට, දැන් එහෙම ගහනකොට Tamanටත් පහරක් දෙකක් වැදෙනකොට ඔන්න ඉතින් තැලිලා තෙල් ගානවා, පොට්ටනි වලින් තවනවා. එතකොට Tamanට හිතුණාද Taman වැඩිපුර දැන් ඇවිල්ලා කියන්නේ නම් යාළුවොත් එක්ක ගෙදර මන් දුන්නාරුට ආය ඇති වෙන්න කියලා. හැබැයි Taman දන්නවද ඒ කරලා ආපු වැඩෙන් ඒ මිනිස්සයා කොච්චර රිදනවද? අපි නීතියට බය නෙවෙයි පින්නතුනි. අපි නීතියෙන් දඬුවම් ලැබෙන්න පුළුවන්. අපි විජහාට ගහලා හැම ගිහින් පොලිසියේ Tamanගේ වැරද්ද නැතත් ගිහින් ස්පිරිතාලේ ගිහින් නතර වෙනවා. මොකද නීතියට පෙන්වන්න Tamanටත් ගැහුවා කියලා. මෙතෙන්දි මොකක්ද මේ තියෙන්නේ? අනිත් අයට හිංසා පීඩා කරන එක, අනිත් අයට අතින් පයින් ගහන එක, අනිත් අයට ආයුධ වලින් පහර දෙන එක, අනිත් අයට දඬු මුගුරු අත භාවිතා කරලා රිදවන එක මොකක් වෙන්න හේතු වෙනවද? සසර රෝග පීඩා වලින් පීඩාවට ලක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. පුංචි දෙයක් නේ අපිට මොලේ තියෙනවා නම් හිතන්න තියෙන්නේ. Tamanට අර ගහනකොට පහරක් වැදුනහම Taman කොච්චර වේදනාවක් විඳිනවද? ඒතර අර ගහපු කෙනා කොයිතරම් ඒ විඳවන වේදනාව අනුවම සසර එයා නොයේක් පීඩාවලට ලක් වෙනවා. සමහරට ඔය ගහනකොට ඇහැකට වදින්න පුළුවන්. සදාකාලිකවම ඇහැ පේන්නේ නැති වෙන්න පුළුවන් ඒ කෙනාගේ. සමහරට සදාකාලිකවම කකුල කැඩෙන්න පුළුවන්. සසර ගමන හිතන්න එපා. නීතියෙන් බේරුණත් ඔබ ආත්ම ලබන ඔය යනකොට වැඩි එහෙම රිදවන අයගේ නිරයේ ඉපදෙනවා. එක සැරයක් නෙවෙයි, දෙසරයක් නෙවෙයි, තුන් සැරයක් නෙවෙයි අපිට එහෙම කියන්නත් බෑ.
ඒ වෙලාවට අනුව තමන්ගේ සිත ක්‍රියාත්මක වෙච්ච ගති පැවතුම් එක්ක කොයිතරම් කෝපයක් ඒ වෙලාවට තමන්ට එනවද? එහෙම තමන් ඒකේ විඳවලා මනුසත් බවක් ලැබලත් සසර කකුල් නැතුව, අත් නැතුව, ඇස් නැතුව තමන්ගේ ජීවිත ගත කරා. එහෙම වෙන්න කැමතිද? එහෙම වෙන්න බෑ අපිට. ඒ නිසා පින්නතුනි බොහොම මනස හදන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඒ වෙලාවට ගහන්න ආවත්, තරහ ආවත් ඒවා වළක්වා ගන්න. අතින් පයින් නෙවෙයි අපි ප්‍රශ්න විසඳන්නේ. අතින් පයින් නෙවෙයි අපේ ජීවිතය ගොඩගන්නේ. සකස් කරගන්න. අද සමාජයේ ගොඩක් මේ වගේ දේවල් දකින්න තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී දේශනා කරන සුබමානවකට කියන මේ කාරණා හරිම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ රෝග පීඩා වලට ලක් වෙන්නේ අපි ඒ විදිහේ අපේ ජීවිත අර විදිහට සැකසුණු. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුබමානවකට දේශනා කරන කාරණේ තමයි අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. නේද? ලස්සන ජීවිතයක් ගත කරන්න. දැන් අද ලස්සන වෙන්න කොච්චර දේවල් අපි කරනවද? අපි ගත්තාම බියුටි සැලුන් නම් කොච්චර තියෙනවද නේද? මිනිස්සුන්ට ලස්සන කරන්න, කොණ්ඩ ලස්සන කරනවා, මූණ ලස්සන කරනවා, නියපොතු පාට කරනවා, විලාසිතාවන් ගත්තාම අද කොච්චර අපිට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නම් ඇඳුම අඳින්නේ විලිවහ ගන්න. නේද? ආරක්ෂාවට, ශරීර ආරක්ෂාවට, මැසි මදුරු කුමීන්ගෙන් ආරක්ෂා කරගන්න. එහෙමනේ අපි ඇඳුම අඳින්නේ. හැබැයි අද ඇඳුම අඳින්නේ සමහර වෙලාවට මේ කාරණා ඉටු කරගන්නද කියලා ගැටලුවක් තියෙනවා. ඇඳුම අඳින්නේ තමන්ගේ රහස්‍ය තැන් වහගන්න උනාට අද සමහරට ඇඳුම ඇඳලා තියෙන්නේ ඔබ දකින්නවා සමාජේ. මේක හිතන්න ටිකක්. අම්මලා දුවලට මහන ඇඳුම්, අම්මා අඳින ඇඳුම්, දරුවන්ට පේනකොට කොහොමද? දරුවෝ ඒ විදිහට සකසන අම්මා කෙනෙක්ගේ තියෙන වටිනාකම. දරුවෝ ගැහැණු දරුවෙක් නම් මම ගැහැණු දරුවෙක්. පිරිමි දරුවෝ නම් අපි පිරිමි දරුවෝ මෙහෙම පන්සලකට යනකොට අඳින්න ඕන විදිහ නේද? දැන් මම දැකලා තියෙනවා සමහර වැදගත් ස්ථානවල ගහලා තියෙනවා ඔබ සුදුසු ඇඳුමකින් සැරසීට. ඇයි අපිට මේවා කියන්න ඕනද? අපි නිවැරදිව මනස සකස් කරලා තිබුණා නම් නිවැරදි ඇඳුමකින් අපි යන තැනට යන්න. පන්සලකට යනකොට ඇඟ සම්පූර්ණ ඇදෙන්න ගැහැණු පිරිමි දෙගොල්ලම. පිරිමි දරුවොත් විශේෂයි. කොට කලිසම් ගහගෙන පන්සලේ විහාරයට යන්නේ නැහැ. නේද? අපි වඳින්න පුදන්න යනකොට කොට කලිසම ගහන යනකොට මම දැකලා තියෙනවා සුදු රෙද්දක් අඳිනවා දලදා මාලිගාව ඉස්සරහම දැකලා ඇති. ඒ නිසා අපි එහෙම වෙන්න ඕනේ මම දැන් මේ කතා කරන්නේ ජීවිතේ හරි ලස්සනයිනේ අපේ බාහිර පෙනුම. ඒ ලස්සන පෙනුම දැන් විවිධ විදිහට අපේ පිරිමි දරුවෝ පාසල් වල එහෙම කොණ්ඩේ කපනවා. ඉතින් මේ අපිට ස්වභාවික ලැබිලා තියෙන කොණ්ඩේ කොච්චර ලස්සනද? ඒකට විශේෂ කට් එකක් ගහනවා. මම ඒකට කියනවා නෑබිලි කට් එක වගේ නිකන් අර එහෙම බූරුවෙක්ගේ වගේ පුල්ලිය ඉස්සරහට තියලා. මේ අපි අශෝභනයි. අපි නිවැරදි ලස්සනක් නෑ එතන අපේ ජීවිතේ. ඉතින් මම මේ කියන්නේ ශරීරයේ ලැබිලා තියෙන ලස්සන ස්වභාවිකව තියාගන්න පුළුවන් ලස්සනට ඉන්න අපි කැමති. ඒ නිවැරදිම ලස්සන අපිට ලැබෙනවා මේ ජීවිතේ කරන දේවල් එක්ක. 아무තු ලස්සනක් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ ජීවිතේට. ඒක මොකක්ද? නිවැරදිම පුද්ගලයාගේ ශරීරයේ ලස්සන වෙන්න බුදුරජාණන් වහන්සේ අවලස්සන වෙන්න හේතු කියනවා තරහෙන්, ද්වේෂයෙන් ඉන්න කෙනාගේ ශරීරයේ අවලස්සන වෙනවා. දැන් ලස්සනට හිටියත් සමහරට පංච ඉන්ද්‍රියම ඊටාම පැහැදිලිව හොඳ ලස්සනට ඉන්නවා. ඒ ලස්සනට ඉන්න ශරීරයේ ඔබ තරහෙන්, වෛරයෙන් හැම වෙලාවෙම හිටියොත් ඊළඟ ලබන ආත්මවල ඔබ කිසි කෙනෙකුට බලන්න බැරි කැත කෙනෙක් බවට පත් වෙනවා. එහෙම වෙන්න කැමතිද අපි? අපි කැමති නැහැ. එහෙනම් හිතට ගන්න වෛරය කියන එක, තරහ කියන එක හිතෙන් අයින් කරන්න ඕනේ. තරහ එනකොට මොකද කරන්න ඕනේ? ගිහිල්ලා ඔබ බලන කැඩපත ඉස්සරහට යන්න. ඔබේ ශරීරයේ බලන්න ඔබ තරහ ආපුවාම කොච්චර ඔබ වෙනස් වෙලාද කියලා. තමන්ම ස්වයං හික්මීමක් ඇති කරගන්න තරහෙන් අයින් තරහ, ද්වේෂය හිතේ තියාගෙන ඉඳලා මැරිලා ගියොත් නිරයට, නිරයේ මිනිසත් බවක් එහෙම ආවොත් එයාගේ ශරීරය අවලස්සන එකක් බවට පත් වෙනවා. දිරණ ශරීරය තමයි. හැබැයි අපි හැමෝම කැමති ලස්සනට ජීවත් වෙන්න. එතකොට බලන්න බුදුදහමේ මේවා කොච්චර අපිට ප්‍රායෝගිකද? මේ අමුතුවෙන් ලස්සන කරන්න ඕනේ නැහැ. අමුතුවෙන් බියුටි සැලුන් අවශ්‍ය නැහැ. එයා ඒ මොනවද ඔයාලා දැකලා ඇති සමාජයේ එහෙම මිනිස්සු ඕන තරම් ඉන්නවා. උසට මහතට බොහොම ප්‍රියමනාපව තේජාන්විතව හරි ලස්සන හැඩි දැඩි
පෙනුම තියෙන, පිරිමියෙක් නම් පිරිමියෙකුගේ පෙනුම, කාන්තාවක් නම් කාන්තාවකගේ පෙනුම, මේ කියන දේවල් අපි කොච්චර ඕන කරනවද කියන එක ඔබ දන්නවා. ඒ නිසා තරහෙන්, වෛරයෙන්, දේශයෙන් ඉන්න කෙනෙක් අවලස්සන වෙනවා. ඊළඟට තමයි සුළු දේවල් වලටත් ගැටෙනවා. මේ පුංචි දේවල් වලට ඒ නිසා ගෙදරට හරිය විශේෂයි. ස්වාමියා, භාර්යාව, දරුවෝ, අම්මලා තාත්තලා බොහොම ඉවසීමෙන් පුංචි දේවල් වලටත් රණ්ඩු වෙන්න එපා. පුංචි දේවල් වලටත් ගැටෙන්න එපා. එහෙම ගැටි එක ගියොත් සසර පුරුදු වෙනවා. පුංචි කාලේ, තරුණ කාලේ වයින් කරගත්තේ නැත්නම් වයසට ගිහිල්ලත් විවාහ වෙලා අවුරුදු 40 සමරනවා. විවාහ වෙලා අවුරුදු 50 සමරනවා. හැබැයි සමහර වෙලාවට දෙන්න හැම වෙලාවෙම රණ්ඩු. අවුරුදු 40 පුරාටම රණ්ඩු වෙලක් දන්න හිටියේ. ඉතින් ඒ නිසා ඒ වගේ අපි සුළු දේවල් වලටත් ගැටෙන්නේ නැතිව. ඒක මොකද මේ ජීවිතේ ඉවර කරන තැනදී විතරක් නෙවෙයි. මේ කියන්නේ මේ ජීවිතේ ගැටුම් ඉවර වෙලා ඒ තරහෙන් එහෙම ගිහින් ඉපදුනහම නිරයට යනවා. නිරයෙන් අන්තිමේ කොහොම හරි පුංචි හෝ පිනක් තියලා මිනිසත් බවක් ලැබුවොත් ඒ මිනිසත් භවයේදීත් එයා අවලක්ෂණ කෙනෙක් බවට, කැත මිනිසෙක්ට අර ඉන්න අය අතරේ අඩු දෙයක් බවට අඩු දෙයක් Tamanට ලැබිලා. ඒකේ හොඳ පැත්ත තමයි Tamanට මේ වගේ නැති වෙලා ඉන්නවා කියන්නේ ජීවිතේ ආත්ම ගණන් හොඳ ලස්සන ජීවිතයක්, හැඩකාර ජීවිතයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක හරි වටිනවනේ. මේ හැම දෙයකටම ක්‍රියාව කරන දේ මුල් වෙනවා කියන එකයිනේ බුදුහාමුදුරුවෝ මේ සුබමානවකට පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හරි වැදගත් පින්නතුනේ. ඉතින් ඒ නිසා කෝපයෙන්, ද්වේෂයෙන් නොසතුටු සිත් ඇතිව කටයුතු කරන්නේ නැතුව බොහොම සතුටින්, තරහ නැතිව හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න පුරුදු කරනවා නම් ඒක ඊ타ත්ම වැදගත් ධර්ම කාරණාවක් ජීවිතයට එකතු කරගන්න තියෙන. ඊළඟට තමයි ඔබ දන්නවා අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට මිනිස්සු ගොඩාක් එක්ක ඉන්න ඕනේ. තනියම ජීවත් වෙන්න බෑ. නේද? තනියම බැරි හින්දානේ දැන් තරුණ ජීවිතයට එනකොට තනියම ජීවත් වෙන්න බැරි වෙනකොට දෙන්නෙක් වෙනවා. නේද? දෙන්න, එක්කනා, දෙන්න, තුන් දෙනා පවුලක් බවට පත් වෙනවානේ. 4-5 දෙනා. ඒ gedara පවුල. ඒ අයටත් තනියම ජීවත් වෙන්න බෑ. අම්මා තාත්තා ඕන, නෑදෑයෝ ඕන, අසල්වාසීන් ඕන, අපිට පිරිසක් ඕන. නේද? සමහර එහෙම නැති මිනිස්සු ඉන්න ඕන තරම්. පිරිස් සම්පත්තිය අඩුයි. ඇයි මේ පිරිස් සම්පත්තියක් අඩුව අපිට මොනවද ඒ කරන්න ගියත්? මම මේ ළඟදී එකක් මේ කොරෝනා ව්‍යසනයත් එක්ක වෙන්නේ නැති. හරි කනගාටුදායක සිදුවීමක් වුණා. ගෙදරක කෙනෙක් නැති වෙලා මට යන්න වුණා ඒ නිවසක පන්සකූලෙට. පන්සකූලෙට ගිහිල්ලා අපි හාමුදුරු දෙනමක් ඉඳගෙන හිටියා. මිනිය උස්සන්න කෙනෙක් නැහැ. දියණිවරු දෙන්නෙක් හිටියේ. ඒ දියණිවරු දෙන්න මම දැක්කා තාත්තගේ මිනි පෙට්ටිය වහන්න ඒ තියෙන අර සරසලා තියෙන ඒවා අයින් කරනවා. මිනි පෙට්ටිය වහනවා. කතා කරනවා අර ඇවිත් ඉන්න කාට හරි මිනිය උස්ස ගන්න. පිරිස් සම්පත්තිය නැහැ. නේද? අපි එහෙම කැමතිද? අපිට පිරිසක් ඕනේ. ඒ නිසා මද පිරිස් ඇති කෙනෙක් බවට අපිපත් වෙනට හේතුවක් බුදුහාමුදුරු දේශනා කරනවා. ඔබට තේරෙන්නේ නැති මේ කාරණේ යමක් කරනකොට අපිට පරිවාර සම්පත්තිය කියන එක අවශ්‍යයි. පරිවාර සම්පත්තිය නැති වෙන්න හේතුවකුත් බුදුහාමුදුරු දේශනා කරනවා. මොකද්ද? අනුන්ට ලැබෙන දෙයට මොකද වෙන්නේ? කැමතිද අපි? කැමති කෙනෙක් වෙන්න ඕන. අනුන්ට යමක් ලැබෙනවා නම් ඒකට ඊර්ෂ්‍යා කරනවා නම්, අනුන්ට කවුරු හරි සත්කාර කරනවා, උපස්ථාන කරනවා. මේවා හරියට ගෙවල් වල තියෙනවා. සමාජයේ තියෙනවා. තවත් කෙනෙකු දැන් තමන්ගේ සහෝදරයන්ට මොන්න අම්මා වැඩිපුර සත්කාර කරනවා නම් තමන් කැමති නැහැ. එහෙම සිත් ඇති කරගන්න එපා කියලා තමයි මම මේ බුද්ධ දේශනාවේ සඳහන් කරන කාරණයක් කියන්නේ. මොකද ඒක සසරේ මද පිරිවර අඩු කෙනෙක් බවට පත් වෙනවා තමන්ට. තමන්ට කවුරුත්ම නැතුව වැඩ කරගන්න සමහර වෙලාවට වෙන අවස්ථා තමන්ට වෙනවා. එහෙම වෙන්නේ නැති වෙන්න. අනුන්ට ලැබෙන දේවල් වලට ඊර්ෂ්‍යා කරන, අනුන්ට සත්කාර සම්මාන කරන ඒවට ඊර්ෂ්‍යා කරන, ඔන්න එයාට කවුරු හරි ගරු කරොත් තව කෙනෙකුට ඒකට කැමති නැහැ. ඒකට හරි අකමැති. වැඩිපුර ඔන්න ගෙදර නංගිට මල්ලිට එහෙම කතා කරොත් සමහර අයියලා අක්කලා කැමති නැහැ. මේ පුංචි දේවල් සමාජයට යනකොටත් ඒවයි. සමාජෙ ගිහින් ඉන්නකොට Tamanට වඩා Tamanගේ යාළුවාට කතා කරනවා නම්
තමන්ගේ යාළුවාට hina වෙලා අතට අත දීලා කතා කරන ඔන්න තමන් කැමති. එහෙම සමාජයේ අතර ඉන්නවා මිනිස්සු. අන්න ඒවා නැති කරගන්න. ඒ නිසා එහෙම අයට ඊර්ෂ්‍යාවෙන් ඒ දිහා බැලුවොත් අපිට මද පිරිවර සම්පත්තියක් අඩු අයත් එක්ක තමයි ජීවත් වෙන්න ලැබෙන්නේ. මේ වගේ ඈත් වෙලා අනුන්ට ලැබෙන ලාභ සත්කාර වලදී තමනුත් සතුට වෙනවා. අනේ එයාට ලැබුණා. ඒක හරි හොඳයි කියලා අපේ හිත එතෙන්න හැදෙනවා නම් අනේ එයාට ගරු කරනවා කට්ටිය. කොච්චර දෙයක්ද? එයා ගැළපෙනවා. එයාට එහෙම කරන්න ඕනේ කියලා උපේක්ෂා සහගතව අපි හිතන්න පුළුවන් නම් නේද? අපිට මහා පරිවාර සම්පත්තිය ලැබෙනවා. ඒකට අපි කියනවා මහේසාක්‍ය කියලා. මොකද්ද මහේසාක්‍ය කියලා බුදුදහම උගන්වන මහා පිරිවර සම්පත්තිය ලැබෙනවා. දැන් අර අල්ප ස්වල්ප දෙනෙක් ඇසුරු කරන්න එහෙම ලැබෙන එකට කියනවා බුදුදහමේ අල්පේසාක්‍ය කියලා. ඒක අල්පේසාක්‍ය වැඩිපුර සම්පත් ලැබෙන එකටනේ අපි හිත දියුණු කරන්න ඕනේ. අපි කටයුතු කරන්න ඕනේ. ඒක මහේසාක්‍යයි. ඉතින් ඒ නිසා gedara ඉඳන් පරිසරයේ සමාජයේ වැඩ කරන තැන හැම තැනකදීම ඒ කියන අනිත් අයට තමන් එක ගැටෙනකොටනේ තමන්ගේ යාළුවාට තමන්ගේ හිතවතාට වැඩි දේවල් ලැබෙනකොට වැඩි සත්කාර ලැබෙනකොට එයා වැඩි ගරු කරන කෙනෙක් බවට පත් වෙනකොට අපිටත් පුළුවන් වෙන්න ඕන සතුටු වෙන්න අපිටත් පෙරලා ඒවා ලැබෙනවා මේ ජීවිතේදිම ලැබෙනවා ඊළඟට සසර ජීවිතේ හැමදාම පිරිවර සම්පත්තියක් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා දැන් මේ බණ මේ කාරණා කියන්නේ සුබමානවකට බුදුහාමුදුරුවෝ මේ කාරණා එකින් එකට පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟ කාරණේ තමයි ස්වල්ප සම්පත් අඩු සම්පත්. දැන් අපි ඕක ගැන අහන්න හරි කැමතියි. ඇයි අපිත් කැමති ගොඩාක් සම්පත් තියාගෙන ජීවත් වෙන්න. ඉස්සරහා ගෙදරට කාර් එකක් ගත්තොත් අපිත් කැමති ඊට වඩා ඉහළ එකක් ගන්න. ඉස්සරහා ගෙදරට පුටුවක් ගෙනාවොත් අපිත් කැමති. එහෙම සමාජෙත් තියෙන. ඉතින් හැමෝටම එහෙම නෑ. හැබැයි සමහර එහෙම තියෙනවා. යාළුවෝ අතරක් තියෙනවා. වැඩ කරන අය අතර ගියපුවාම Tamanට ඔරලෝසුවක් දාගෙන ඉනකොට යාළුවා හොඳ එකක් මාත් එකක් ගන්න ඕනේ කියලා Tamanවත් හිතෙනවා. ඒක සාමාන්‍ය පෘථග්ජන. මේ දවස්වල නම් තරුණ දරුවන්ට එහෙම ඉතින් ටෙලිෆෝන් එකක් එහෙම ඉතින් එක එක විදිහට හිතනවා. නේද? ඉතින් ඒ නිසා අපිට එහෙම බැරි අයත් ඉන්නවා. සමාජයේ ස්වල්ප සම්පත් තියෙන අය අපිට ඕන තරම් දකින්න තියෙනවා. ඉතින් සමහර වෙලාවට අද දැක්කහම මේ දුක හිතෙන තැන් තියෙන සමහරට ආහාර වේලවත් ලස්සනට ජීවිත සකස් කරගෙන හිටපු සමහර අයට මේ කොරෝනා ව්‍යසනයත් එක්ක එහෙම යම් දේවල් නොලැබෙන අවස්ථා මේවා සසර තමන් කරපු දේවල් අනුව සමහර අය ඉන්නවා පෙර ඒ කොරෝනා වලට ඉස්සර ඒගොල්ලෝ බොහොම අඩුවෙන් හිටියත් දැන් ටිකක් ඒ කියන්නේ අර සමබර ජීවිතය අල්පේච්ඡතාවෙන් ජීවත් වෙලා ලැබෙන ගතියත් එක්ක ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේකම නෙවෙයි ක්‍රියාවන් තුළ තමන් කරපු සසර ගමනේ දේවල් එහෙම ස්වල්ප සම්පත් ලබන්න හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. හරි වැදගත් ඒක. අපි සමහරු හිතන්නේ නැහනේ. අපි මොකවත් කාටවත් කරදර කරන්නේ නැහැ. මම පන්සිල් ආරක්ෂා කරනවා, පව් කරන්නේ නැහැ. මම ඒ නිසා පන්සල් යන්න ඕනේ නැහැ, දාන පින්කම් කරන්න ඕනේ නැහැ කියලා මතවාද තියෙන මිනිස්සු ඉන්නවා. ඒ අයට හරි වැදගත් මේ කාරණේ. ස්වල්ප සම්පත් ඇති වෙන්න හේතු වෙන කාරණේ මොකක්ද? බුදුහාමුදුරු දේශනා කරන ශ්‍රමණ උතුමන්ට ආහාර නොදීම. ආහාර, පාන වර්ග, වස්ත්‍ර, යාන වාහන, මල් ගඳ විලවුන්, සයන, ආවාස, පහන් කියලා මේවා එකින් එකට බුදුහාමුදුරු එතෙන්දි කියනවා මේවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නොදීම හේතුවෙන් මොකද වෙන්නේ? තමන් ස්වල්ප සම්පත් අඩු සම්පත් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. මේවා එකින් එකට විග්‍රහ කරනවා නම් හරි වැදගත්. දැන් කෙනෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණ ශ්‍රමණ කියලා කියනවා අපි බුදුදහමත් එක්ක දානමාන ආදී අපි පින්කම් කරනවා. අපි දෙන්න ඕන පුළුවන් විදිහට ಗುಣධර්ම වලින් යුක්ත සීලාදී ගුණ සම්පන්න අයටනේ අපි පූජා කරන්නේ. ඒකෝර අපි බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කළා බුදුහාමුදුරන්ට අපි පූජා කරනවා. සමහර වෙලාවට සමහර මිනිස්සු හරියම දැන් පන්සලක් ලොකුවට එහෙම හැදුවොත් මොකටද ඔච්චර ලොකුවට පන්සල්? හාමුදුරුවෝ ඔහොම ඉන්නවා. ඒ වගේ හිත් වලින් ඇති වෙනවා දේවල්. ලොකුවට පූජාවක් කළොත් මොකටද ඔය ලොකු පූජාවක්? එහෙම කල්පනා කරන අය ඉන්නවා. හැබැයි අපි කාටද මේ පූජාව කරන්නේ? අපි මේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තමයි අපි මේ පූජා කරන්නේ. අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවන්ට පූජා කරනකොට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි මේ දේ කරන්න එපා.
ශ්‍රද්ධාව ගෞරව කොච්චරද කියලා අපිට අපේ තියෙන ඉහළම දේ තමයි අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරන්නේ. හැබැයි අද මම පුංචි කාරණයක් කියන්න ඕනේ මේ ධර්ම දේශනාවේ ධර්ම කාරණේටම එකතු කරලා සමහර අය ඉන්නවා දැන් අපි අග්‍රම කොටස ඉහළම කොටස බුදුහාමුදුරුවන්ට දෙනකොට ඒක අපි අරන් එන්නේ ඊටාම ගෞරවයෙන්. අපි ගෞරවයෙන් gedara තියෙන උපරිමේ සමහර දානේ සකස් කරුත් බුද්ධ පූජා උපරිමේ ඉහළම භාජනය වෙන්න පුළුවන්. නේද? එහෙම. නමුත් අද ඇතමෙක් ඉන්නවා අපි දැන් අපි කන අයිස්ක්‍රීම් ගෙදෙට්ට ගෙනල්ලා කන කප් එක ඉවත් කරන එක. අපි යෝගට් කප් එක ඉවත් කරන එක. ඇස්ට්‍රා කප් එක සමහරට ඉවත් කරන එකනේ. සමහර අය පුරුදු වෙලා ඉන්නේ මේ ඉවත් කරන භාජනය තමයි බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව අරන් එන්නේ. එතන තියෙනවද අර කියන ලක්ෂණේ? තාම වැරදි ක්‍රියාවක්. පහනට දානට පොල් තෙල් අපි පහන පත්තු කරන්නේ බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ආලෝක පූජාවක්. දැන් මේක වනේ පහම් පූජා කරන එකත් වස්තුව ලැබෙන්න හේතු වෙන දෙයක් කියලා මේ බුදුහාමුදුර දේශනා කරන මේ සුබ මානවකට දෙන ද්‍රව්‍ය අතර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. අපි මේ කියන්නේ ඊටත් ඉහළ කෙනානේ බුදුහාමුදුරුවෝ. ඒතර සමහරට පහම් පත්තු කරන් දෙනකොට ඉතින් මේ ධර්ම දේශනාවකදී එහෙම සඳහන් කරන එක යෝග්‍ය වෙනවා මං හිතන්නේ. ඔබ දැකලා ඇති සමහරට මත් වෙන ද්‍රව්‍ය පානය කරන බෝතල්. ඒ වගේ තමයි සමහරට බුදුහාඳුරන්ට පහන තියන්න පොල් තෙල් අරන් එන්නේ. පන්සලට. සමහරට පැන්ටා තමන් පානය කරන පළතුරු බීම බෝතලේ සමහර වෙලාවට තමන් මොනවා හරි ඒ වගේ ඉවත් කරන බෝතලයකට තමයි තෙල් ටිකක් අරන් එන්නේ. ඔබ හොඳට බලන්න පන්සලකට ඔබ කරන ක්‍රියාව කොහොමද කියලා. එහෙම වෙන්න බෑ අපිට. අපි එතන පහම් පූජාවක්ද ආහාර පූජාවක්ද බුදුහාමුදුරන්ට ඒ පූජා කිරීම කොච්චර අපි ඒ වගේ දේවල් කරොත් ඒ වගේ අපි හිතලා නැතු ඇති ඒ කාරණේ. හැබැයි හිතන්න ඔබ අපි එහෙම දේවල් වල බුදුහාමුදුරන්ට පූජා පවත්වන්නේ ගෞරවයෙන් කරන්න ඉහළ දේෙන් සිදු කරන්න අපි පුරුදු වෙන්න ඕන අපේ මනස. ඉතින් මෙතෙන්දි වැදගත් වෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන දේ පිළිවෙලකට දීම. ආහාර පාන වර්ග වස්ත්‍ර විවිධ දේවල් අපි පූජා කරනවා. අපි ඒවා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි පූජා කරනවා. ඇයි? අපි ඒවා නොකළොත් සසර ගමනේ අපිට ස්වල්ප සම්පත් තමයි ලැබෙන්නේ. ඒ නිසා යාන වාහන ඉඩකඩම් රජවරු ඇමතිවරු හිටපු ඔය ශ්‍රේෂ්ඨ මිනිස්සු ශාසනය වෙනුවෙන් කොයිතරම් දේවල් මේ ශාසනයට පූජා කරලා තියෙනවද? නේද? අපි පුළුවන් විදිහට අපේ හිත සකසාගෙන යමක් අපි පූජා කළොත් සසර මහා සම්පත් අපිට ලබන්න පුළුවන් භාග්‍ය. අපි මේ මහා සම්පත් ලැබෙන්න පූජා කරනවා නෙවෙයි. සසර යන ගමනේ අඩුවක් නැතුව අපේ ජීවිත සකස් වෙන්න. අපිට මේ නැතිකම ගැන කතා නොකරන්න. තියෙන දේෙන් අපි යැපිලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මනා ලෙස අවබෝධ කරගන්න අපිට මනුස්ස ජීවිතේ යහපත්ව ගෙනියන්න ඕනනේ. ඒ නිසා මේ කාරණේත් හරිම වැදගත්. ඒ නිසා මරණයෙන් පස්සේ ඊළඟ ආත්ම භාවවල සැප සම්පත් ලබන්න යාන වාහන මේ දේවල් ලබන්න අපි ඒවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ඒවා අපේ ජීවිතයට අවශ්‍යයි. ඒ නිසා ඒවා ලබන්න අපි දාන මාන කියන අපි මේවා දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ සුබ මානවකට උගන්වන්නේ. මොකද ඒක වඩාත් වැදගත්නේ. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා කිසිම දෙයක් දුන්නේ නැහනේ. ඒ නිසානේ අර ගෙදරම ගිහිල්ලා බල්ලෙක් වෙලා අන්තිමේදී ඉපදුනේ නේද? මාන්නයත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙනවද? ඉතින් ඒ නිසා ඒක හරිම වැදගත් කාරණයක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් කාරණයක් දේශනා කරනවා. යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ශ්‍රමණෙක් එහෙම නැත්නම් වැදගත් අපි අදහන බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක ප්‍රක්ෂේ හාමුදුරුවරු වෙන්න පුළුවන්. ඒ අපි ගරු කරන ඒ හාමුදුරුවරුන්ගෙන් අපි අවවාද ගන්න උන්වහන්සේලාගෙන් ඒ අයගෙන් කුසල් මොනවද? අකුසල් මොනවද? වැරදි මොනවද? නිවැරදි මොනවද? අපි ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඇසුරු කරන්න ඕනේ කවුද? ඇසුරු නොකළ යුත්තේ කවුද? මේ ආදී වශයෙන් තමන්ගේ යහපත් ජීවිතයට සමාජයේ ජීවත් වෙනකොට කරගත යුතු ධර්ම කරුණු ඉගෙන ගන්නේ නැත්නම් ඒ අය මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මහා අවඩක් සිදු වෙනවා. ඒගොල්ලෝ ඒවා අහන්නේ නැත්නම් හොඳ දේවල් ඉගෙන ගන්නේ නැත්නම් ඒගොල්ලෝ निराගත වෙනවා. එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් එහෙම ඒගොල්ලෝ අඥානික බවට පත්.
මෝඩෙක් බවට පත් වෙනවා කියන්නේ. කොච්චර දැනුම දුන්නත් ඌ ග්‍රහණය කරගන්නේ නැහැ. එහෙම කෙනෙක් බවට පත් වෙන්නේ හොඳ නරක සමාජයේ අවවාද ලබා ගන්න පුළුවන් අයගෙන් ඒවා ගත්තේ නැතුව ඔහේ ජීවිතේ ගත කරොත් සසර හැමදාම එයා අර වගේ මෝඩෙක් බවට පත් වෙනවා. දැන උගත්කම් ඇති අයගෙන් විශේෂයෙන් ශ්‍රමණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට හාමුදුරුවන් වහන්සේලාගෙන් ජීවිතේ හදා ගන්න උපදෙස් අරගෙන විශේෂයෙන් මේ ධර්ම දේශනාදී හොඳට ශ්‍රවණය කරලා හොඳ අවබෝධයක් ගන්න කෙනාට ප්‍රඥා සම්පත්තිය ඇතිව හොඳ නුවණකින් යුක්තව තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසර ගමනේදී. ඊළඟට තමයි අපි කියනවා හීන කුලවල පහත් කුලවල මිනිස්සු ඉපදෙනවා. එහෙම ඒවා අපි දකිනවා. විශේෂයෙන්ම හීන කුලවල ඉපදෙන්න හේතු වෙනවා අධික මානෙ වැඳිය යුත්තන්ට වඳින්නේ නැහැ. පිදිය යුත්තන්ට පුදන්නේ නැහැ. වැඩිහිටියෙක් දැක්කහම නැගිටින්නේ නැහැ. ගරු කරන්නේ නැහැ. ආසනයේ දිය යුත්තාට සමහර වෙලාවට ඔබ දකින්න ඇති බස් එකේ එහෙම යනකොට වැඩිහිටියෝ හිටගෙන යනවා. ගැබිනි අම්මලා හිටගෙන යනවා. ආසනේවත් දෙන්න කැමති වෙන්නේ නැහැ සම. එහෙම අය මැරිලා ගිහිල්ලා අන්තිමේදී එහෙම සිතුවිලි තියෙන මිනිස්සු හීන ආත්ම භාව ලබනවා. මේ වගේ ඈත් වෙච්ච අය, ඒ වගේ ඈත් වෙච්චි ඒවා ගරු කරන, වැඳිය යුත්තන්ට වදින, මාර්ගයේ යනකොට මාර්ගයෙන් ඉවත් වෙලා අදාළ පුද්ගලයන්ට යන්න ඉඩ දෙන, ගෞරව කරන, බුහුමන් කරන අනිත් අයට ඒ ඇත්තෝ හොඳ ඉහළ කුලවල ඉහළ කුලවල ඉපදෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සුබමානවකට බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට තමන් කරන ක්‍රියාදාමයන් වලට අනුව මේ උස්පහත් ගති පැවතුම් සාංශාරික ජීවිතේ ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මොනම දෙයක්වත් අපිට අපි කරන ක්‍රියාවට අනුව තමයි ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. එනිසා පින්නතුනි මේ පොසොන් පුර 15ක් පොහොය දවස ඊටාම වැදගත් දවසේ ඔබේ හිතට ගන්න මේ පුංචි දරුවෝ, තරුණ දරුවන්, වැඩිහිටි අපේ අම්මලා තාත්තලා හැමෝම අපි යහපත් ක්‍රියාවන් වල අපේ හිත යොදවන්න ඕනේ. හොඳ ගුණධර්ම අපේ ජීවිතයට එකතු කරගන්න, හිත හැම වෙලාවෙම පෝෂණය කරගන්න මේ හොඳ ක්‍රියාදාමي කරන හැම දෙයක්ම හොඳට හිතලා මේක හොඳයි, මේක නරකයි, අපි මේ දේ කරන්න ඕනේ, මේ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ කියලා නිතර ධර්මානුකූල ජීවිතේ සකස් කරගන්න. ඒක ඔබට තාම වටිනවා මේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ වගේම ඔබ නිරයට යන්නේ නැතුව සුගතිගාමි වෙලා ඔබගේ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක්ම ලැබුවොත් ඒ මනුෂ්‍ය ජීවිතේත් අපි ඊටාම සාර්ථකව හොඳ පරිපූර්ණ ජීවිතයක්, අඩුපහඩුවක් නැති ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි එහෙම ජීවිත සමාජයේ ඊටාම වැදගත් ජීවිත බවට පත් වෙලා මේ සසර ගමන කෙටි කරන්න පුළුවන් මඟ සකසා ගන්න ඔබ බුද්ධිමතෙක් වෙනවා. එනිසා ඒ කාරණේ සුබමානවකට බුදුහාමුදුරුවෝ මේ ටික කියනකොට සුබමානවක කියන්නේ යටි කුරු කරලා තිබුණ වාජනයක් උඩු කර හරවවුවා වගේ මම වෙනස් වුණා. මගේ තාත්තා මේ විදිහට උනේ ඒ ජීවිත කාලයේ ප්‍රයෝජනෙ ගත්තේ නැති නිසා. එනිසා මම ඔහු බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගිය කෙනෙක් බවට අවසානයේපත් වෙනවා. බුදුහාමුදුරන්ගේ හොඳ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා සුබමානව. ඉතින් ඒ නිසා පින්නතුනි අපි අපේ ජීවිත සකස් කර ගනිමු. අද වගේ මේ උදාර පුර 15ක් පොහොය දවසක අපි දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙන අද වගේ දවසක හොඳ මනුෂ්‍ය ජීවිත ගත කරන මිනිස් ගුණධර්ම ඉටු කරන ඔබට දෙවියෝ වඳිනවා. සක්‍ර දේවේන්ද්‍ර ප්‍රධාන දෙවියෝ. ඒ දෙවියෝ පවා අපිට වන්දනා කරන අපේ මිනිස් ගුණධර්ම තියෙනකොට. එනිසා එහෙම ජීවිතයක් බවට පත් කර ගැනීමට අපේ ජීවිතේ කටයුතු කරගනිමු. අද මේ උතුම් පුර 15ක් පොහොය දවසේ ඔබ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් විශාල පුණ්‍ය ශක්තියක් එකතු කරගත්තා. ඒ උදාර කුසල ශක්තියේ බලයෙන්, ඒ වගේම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, උතුම් දලදා වහන්සේගේ අනුහස ආශිර්වාදයෙන් ලෝකයේම වෙලාගෙන තිබෙන මේ කොරෝනා ව්‍යසනයේ දුරු වේවා. හැම දිනාටම කායික මානසික සුවපත් භාවය ඇති කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව තමන්ගේ ජීවිතය ගත කරන්නට ලෝකවාසී සියලු සත්වයන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම මේ උතුම් ආශිර්වාද බෙලෙන් යහපත වේවා.
මෙලොව පරලොව සැනසීම ළඟා කරගෙන අවසන උතුම් ධර්මාබෝධය සඳහාම මේ කුසලානිසංස ධර්මය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ නමින් මිය ගිය සියලු දෙනාටත් මේ රෝගී තත්ත්වයෙන් මිය පරලොව ගිය හැම දෙනාමත් මේ පින් අනුමෝදන්ව ඒ අයත් ඒ අයගේ ආයති භවයන් සපවත් කරගනිත්වා. අවසන ලෝකපාලක සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. පින් අනුමෝදන් වීමෙන් සතුටටපත් වන දෙවියන්ගේ ආශිර්වාද බෙලෙන් ඔබවත් මේ රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරත්වා. දෙවියෝද පතන බෝධියකින් උතුම් නිවන් සම්පත්තියම සලසා ගනිත්වා කියන අදහස ඇති කරගෙන කවුරුත් දෙවියන් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.